ආයුබෝවන් පුතේ. එතකොට දැන් අපි ආවර්තික ගුණ සාකච්ඡා කරන එක යටතේ ඉන්නේ. එතකොට මේක තුන්වෙනි වීඩියෝ එක බවට නිපත් වෙන්නේ. දැන් අපි අරයන් වර්ග ටික දන්නවා. සහ සංජාරය, වැන්ඩවාල් අරය, ලෝහක අරය කියන සාධක ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ගැන ඊටාම පැහැදිලි කතාවක්, ඊටාම පැහැදිලි අදහසක් මම ඔයාලට දීගෙන ගියා. ඒ වීඩියෝ බලද්දී ඒ තැන් වල නවත්තලා ආපහු රිවයින් කරලා ඒව අවශ්‍ය විදිහට බලන්න පුතේ. හරි. අර්ථ දැක්වීම හරියට ලියා ගන්න. ඒ වගේ පාට වෙනස් කරලා ලියන්න අර්ථ දැක්වීම ලියද්දි මම මෙතන බෝඩ් එකේ මෙතන කියද්දිත් ඒ කතාව යනවානේ මගේ අතින්. ඒ විදිහට ඒවා ක්‍රමානුකූලව ගන්න. දැන් ওই විදිහට අරය ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තාම ඊළඟට දැන සිටිය යුතු කාරණේ තමයි අරයට බලපාන සාධක. මොකක්ද? අරයට බලපාන සාධක පිළිබඳව දැන සිටිය යුතුයි. එතකොට මේ අරයට බලපාන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි ඊළඟ මූලික අරමුණ වෙන්නේ. ඒකෙදි ප්‍රධාන සාධක තුනක් සාකච්ඡා කරනවා. දැන් මෙහිමයි පුතේ. දැන් අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් වාර 2022 දරුවෝ හැටියට ඔයාලට තියෙන දැනුමත් එක්ක තේරුම් යන මට්ටමේ සහ තේරුම් ගත හැකි මට්ටමට තොරතුරු තමයි මූලිකව සාකච්ඡා කරන්නේ. ක්‍රමානුකූලව ඉස්සරහට ඇති තව සාධක හම්බ වෙනවා. ඒවත් එක්ක ක්‍රමානුකූලව දැන් බන්ධන පාඩමට ගියාට පස්සේ අපිට තව දියුණු වෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි හදාගත යුතු මූලික අවශ්‍යතාවයන් සහ සංකල්ප ටිකක් තියෙනවා. ඒ ටික අපි ක්‍රමානුකූලව හදාගන්න තියෙන්නේ. අරයට බලපාන ප්‍රධාන සාධක තුනක් හඳුන්වා දෙනවා පුතේ. එකක් තමයි ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. අනිත් එක නිවාරක ආචරණය. අනිත් එක සඵල න්‍යෂ්ටික ආරෝපණය. ආයෙ මතක් කරොත් එහෙම අරයට බලපාන ප්‍රධාන සාධක තුනක් හඳුන්වා දෙනවා. ප්‍රධාන සාධක තුනක් හඳුන්වා දෙනවා. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව, නිවාරක ආචරණය, සඵල න්‍යෂ්ටික ආරෝපණය. සඵල න්‍යෂ්ටික ආරෝපණය. ඔය තමයි මූලික අදහස නැත්නම් මූලික සංකල්පය වෙන්නේ. එහෙනම් අපි ඔය එකින් එක ගැන වෙනම තොරතුරු සාකච්ඡා කළ යුතුයි. අරය විචලනය වෙන හැටි තේරුම් අරගන්න බෑ මේ දැන් කියා දෙන කතා ටික හරියට ඔලුවට ගත්තේ නැත්නම්. අරය විචලන ප්‍රස්ථාර ගැන තොරතුරු තියෙනවා. ඒ සිද්ධි ක්‍රමානුකූලව විසඳන්න නම් ප්‍රශ්නයක් ලැබුණාම ඒක බය නැතුව උත්තර ටික ලියන්න නම් ඔයා අනිවාර්යෙන් මේ කතා පැහැදිලිව ඔලුවට ගත යුතුයි. ඔලුවේ තියාගන්න මේවා ආයෙ වතාවක් කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ. මම නිතර වීඩියෝ වල කියනවානේ. දැන් ඔය සමහරට ඔයාලට හිතෙන ඇති වීඩියෝ මැද්දෙන් මම මේක කොහොමද වෙන්න ඕන වගේ දේවල් කියන ඒවා ඕනේ නෑනේ වීඩියෝ වලදී මේ උගන්නගෙන ගියා නම් ඉවරනේ. එහෙමනම් මම ඒ මට්ටමට හැඩ ගැහෙන්නේ නෑ පුතේ. හරි. මේ වැඩේ මම ලස්සනට පිළිවෙලට කරනවා වගේම ඒ මමම තමයි ඉතින් කරන්නේ. හරි. ඒ කතාවේදී ඔයාලට මේ දඩබිඩි ගාලා මේක ඉවර කරගෙන යෑම නෙමෙයි මේ කතාව. මේ වෙලාව ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පිළිවෙලට මම කියන විදිහටම මේවට අනුගත වෙන්න සමහර දරුවෝ පිළිවෙලට මේ වැඩේ කරනවා කියලා මම ගෲප් එක හරහා අධ්‍යයනය කිරීම කරලා බැලුවා. මේ වෙද්දී ඔයාලට මම දැනුම් දීමකුත් කරා ටියුට්ස් තියනවා කියලා ඇවිල්ලා ගන්න කියලා. ගණනය කිරීම නිබන්ධනය සහ ආවර්තිතාව කොටසට අයිති නිබන්ධනය ලබා ගන්න. ආවර්තික ගුණ සියල්ල සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ ආවර්තිතාව නිබන්ධනයේ තියෙන ඒවාත් සාකච්ඡා කරන්න ගමු. ආවර්තිතාව නිබන්ධනය ඉවර වෙන්න කලින් ආවර්තිතාව කොටස කතා ඉවර කරන්න කලින් මම ගණනය කිරීම කොටසට අයිති වීඩියෝ කීපයකුත් YouTube අවකාශයට නිකුත් කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අපි පොඩි පහුවීමක හිටියනේ ඇත්තටම. ඒ කියන්නේ මේ වැඩේ හොඳටම කරන්න ඕන නිසා අපි පටන් ගත්ත ටිකක් පහු වෙලා. අපි පන්ති නතර කරපු ගමන් දරස් ගාලා පටන් ගත්තේ නැහැ. හැබැයි ඒ සියලු පසුවීම් පමාවීම් බිඳ වැටි යනසේ නැත්නම් ඒවා සියල්ල අමතක කරලා දාන්න පුළුවන් වෙන මට්ටමට ඉදිරි දවස් ටිකේදී ඉතා වේගෙන් ඔයාලට වීඩියෝස් ලැබෙනවා. සමහර වෙලාවට ඔයා වීඩියෝ ගණනාවක් වීඩියෝ 7-8ක් 10ක් විතර බැලුවට පස්සේ ඔයාගේ YouTube unlimited package එකේදී පුතේ ඔයාලට බලන්න බැරි ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මේවා ගැන අපි හොඳට හොයලා තමයි මේ කතා කරන්නේ. මොකද ඔය මොකකින් හරි බලන්න කියලා දීලා තියෙනව නෙමෙයි. ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න නැතුව සාමාන්‍යයෙන් බලන්න ගියොත් ලොකු data ප්‍රමාණයක් යනවා පුතේ මේකේ වීඩියෝස් බලන්න. මොකද ඇත්තම කතාව ඔයාලට අවබෝධයක් තියෙනවා නම් මේක වීඩියෝ කරන්න තියෙන ඉහළම quality එකකට. එතකොට ඒක අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ ඒ මට්ටමෙම තමයි. ඒත් ඔයාට YouTube channel එකේ බලද්දි මොකක් හරි දෙයකින් බලන්න බැරි නිතර බෆර් වෙන තත්ත්වයක් ආවොත් එහෙම වීඩියෝ එක ඒ වෙලා තියෙන්නේ
අර අන්ලිමිටඩ් පැකේජ් එකක් වට ඕක ඇත්තටම අන්ලිමිටඩ් නෑ පුතේ. ඕක ඇතුළේ නිශ්චිත data ප්‍රමාණයක් කියලා දෙනවා. ගිගාබයිට් සාමාන්‍යයෙන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් තමයි විචලනයමින් දෙමින්නේ ඇත්තටම. ඔයාට වීඩියෝ එක බලන්න බැරි බෆර් වෙන තත්ත්වයක් එනවා. ආවොත් එහෙම සිග්නල් ගැන ප්‍රශ්න පොඩ්ඩක් හොයලා බලලා එහෙම නැත්නම් ඔයාගේ වෙලා තියෙන ඔයාට දෙනේ නිශ්චිත data ප්‍රමාණය ඉවරලා තියෙන්නේ. එහෙම වුණොත් නැවත වතාවක් ඒ පැකේජ් එක ඇක්ටිව් කරගන්න වෙන්නේ ඒ මුදලම දාලා. මේක එකපාරට වෙන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් ඔය දාන වීඩියෝස් සාමාන්‍යයෙන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් බැලුවට පස්සේ වෙන්න ඉඩ තියෙන දෙයක් තමයි මම මේ කිව්වේ. ඒක කල්තියා කියන්න හේතුව තමයි මාස ඉවර වෙන්න කලින් ඒ වගේ වීඩියෝ ප්‍රමාණයක් ඔයාලා වෙතට එනවා කියන සංකල්පය යටතේ තමයි ඒක ඇවිත් තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මේ කතාවේදී හැමතිස්සෙම අදහස ක්‍රමානුකූලව සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව තේරුම් ගන්න. හරි. එතකොට දැන් අපි මේ කතාව තුළ මොනවද මේ අරයට බලපාන සාධක කියන ටික පැහැදිලිව සටහන් කළ යුතුයි. රයිට්. ලියන්න පුතේ යටින් නෝට් එක මෙහෙම. මම මේ නෝට් කියාගෙන යද්දි එක දිගට කියාගෙන යනවා. ඒකට හේතුව තමයි ඔයාලට මේක නැවත නැවත අහලා ලියන්න පුළුවන්කම තිබීම. ඔළුවට ගන්න මේ කතාව. ලියන්න පුතේ යටින් මෙහෙම. අරය මැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් තුන අරය මැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් තුන සාකච්ඡා කළ පසු අරයට බලපාන සාධක පිළිබඳව තොරතුරු අධ්‍යයනය කළ යුතු වේ. එහිදී අරයට බලපාන ප්‍රධාන සාධක තුනක් සාකච්ඡාවට බඳුන් කෙරේ. අරයට බලපාන ප්‍රධාන සාධක තුනක් සාකච්ඡාවට බඳුන් කෙරේ. අංක 1 ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. අංක 1 ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. අංක 2 නිවාරක ආචරණය. අංක 2 නිවාරක ආචරණය. අංක 3 සප්පල න්‍යෂ්ටික ආරෝපණය. අංක 3 සප්පල න්‍යෂ්ටික ආරෝපණය. යටින් වෙනම ලියන්න පුතේ. මෙමෙ එක් කරුණු පිළිබඳව වෙන වෙනම ක්‍රමානුකූලව සාකච්ඡා කර හරි. අංක 1 දාලා ලියන්න පුතේ. අංක 1 දාලා ලියන්න ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. අංක 1 දාලා ලියන්න ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. ලියන්න යටින් පුතේ මෙහෙම. ඒක ලොකුවට ලියන්න කලින් චුට්ට අහලා ඉන්නකෝ. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් කියන එක ලොකුවට කියා දෙන්න තරම් වටින දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ සරල කතාව. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි නම් එන්න අරේ වැඩි වෙනවනේ. ආයෝක මේ උගන්වන්න තරම් මන්ද බුද්ධික නෑ ඔයාලා. ඔයාලා සාමාන්‍යයෙන් තේරිලා ආපු ස්ප්‍රීට් එකක්නේ. වැඩි උඩ තියන්නත් හොඳ නෑ. ඒ වුණාට ඔයාලා ඕලෙවල් විභාගයෙන් තෝරලා ගත්ත ස්ප්‍රීට් එකකටයි තිලමයි. එතකොට ඔයාලා දන්නවා ශක්ති මට්ටම් ගන්න වැඩි වෙගෙන යද්දි අරය මොනවා වෙනවා කියලා? වැඩි වෙනවා කියලා. අරය වැඩි වෙනවා කියලා. හරි? ඒක තමයි කතාව. ශක්ති මට්ටම් ගන්න වැඩි වෙද්දි අරය වැඩි වෙනවා.
O level පන්තියෙන් තෝරලා ගත්ත ස්පීඩ් එක කියලා කිව්වට පස්සේ පොඩි කාරණයක් මතක් කරන්න පුළුවන්. ඒක චුට්ටක් විනාඩි 5ක් අහන්න පුතේ. දැන් ඔයාලගේ වටේ පිටේ සමහර විට ඇති මේ සැරේ O level ලියන්න ඉන්න අංගිලා මල්ලිලා කට්ටිය ඇති. එයාලට මේ දවස්වල ගුරුවරු මුණ ගැහෙන්නේ නැහනේ. එයාලටත් ඔය ඔන්ලයින් ක්‍රම වලින් තමයි උගන්වන්නේ. විභාගෙටත් කිට්ටු වෙලා තියෙන්නේ. ජනවාරි මාස විභාගෙත් තියෙනවලු. ඒ ළමයින්ට පේන මහා විශාල පර්වත වගේ ජීවීන් තමයි ඔයාලා. මොකද ඔයාලගේ ප්‍රතිඵල තමයි දැනට මේ පොළව තුල මේ මහා පොළව තුල දැනට ළඟම ඒ ළමයින්ට ළඟම O level ප්‍රතිඵලයේ හැටියට තියෙන ඔයාලගේ ප්‍රතිඵල 22 අයගේ ප්‍රතිඵල. හරි? ඔයාලගේ ප්‍රතිඵල මකලා දාන්න ඊට උඩින් තව කිසිම දෙයක් සටහන් උනේ නැහැ. මේ ඊළඟට O level ලියන්න ඉන්න දරුවන්ට ඔයාලව පේන්නේ හරි විශාලව. මොකද ඔයාලා තමයි මෑත කාලිනව අවසන් වතාවට O level විභාගේ හොඳටම කරලා හොඳ ප්‍රතිඵල ගත්ත මිනිස්සු. ළඟපාත දරුවෝ ඒ කියන්නේ නංගිල මල්ලිලා හැම ඉන්නවනම් අඳුරන කියන ඒ දරුවෝ ඔයාලගෙන් දේවල් සමහරට අහගන්න වගේ උත්සාහයක් දරද්දී කිසි වෙලාවක බෑ කියන්න එපා සහ මගාරින්න එපා. ඒවා යුගයේ කාර්යභාරයන් හැටියට සලකන්න. ඔයාලා පොඩි ළමයි කියලා කියන්න බෑනේ අවුරුදු 17ක් 18ක් වෙලා තියෙන්නේ. ඒ දරුවන්ට තියෙන අරුබුද විභාගය පිළිබඳ තියෙන බීතිය වගේ જાති නැති කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඉතාලම හොඳ මට්ටමේ. මොකද ඔයා ඒ වැඩේ හරියට කරපු මිනිස්සෙක් නේ පුතා. ඔයා කොයි විදියට O level වලට කලින් හිටියත් ඔයා අදාළ අවස්ථාවේදී වැඩේ හරියට කරපු කෙනෙක් නේ. ඒකනේ ඔයා සයන්ස් පන්තියක ඉන්නේ. ඔයාගේ වචනයක් ඒ ළමයින්ට ඉතා විශාල ලෙස වටිනවා. ඉතා විශාල ලෙස වටිනවා. ඔයාගේ වචනයක් ඒ ළමයින්ට ඉතා තද්ද බල ලෙස බලපෑම් කරන්න පුළුවන්. O level විභාගේ එන ලේසි ඕක මොකද්ද වගේ පොරටෝක් දෙන්න එපා ඒ ළමයි එක්ක. හරිද? ඒ ළමයි ඇත්තටම Tamanට තියෙන ප්‍රධාන විභාගය ගැන බය වෙලානේ ඉන්නේ. හරි? ඒ නිසා ඒවා අර ditta ධම්මවේදිනේ කර්ම හැටියට එන්න ඉඩ තියෙනවා. උන්ව බය කළොත් ඔයාලත් බය වෙයි ඈ. 2022 විභාගෙ කිට්ටු කරලා. ඒ නිසා මේ පොඩි ළමයින්ට ඔයාලගේ වචනයක් වුණත් ගොඩක් වටිනවා පුතේ. ඒ නිසා පුළුවන්කම තියනවා නම් ඒ විෂය කරුණක් අහද්දී ඒවා කියලා දෙන්න හොඳට පිළිවෙලට. ඊළඟට උදව්වක් ඉල්ලුවොත් ඒවට මැදිහත් වෙන්න. ඒ වගේ සමාජ කාර්යභාරයකුත් කරන්න පුළුවන්. සයන්ස් කාර්යෝ කියලා කියන්නේ විෂයන් 3ක් ඉගෙනගෙන ඉවරලා මේ විෂයන් අස්සටම රිංගගෙන ජීවත් වෙන්නේ උන් නෙමෙයි පුතේ. හරිද? ඇත්තම කතන්දරේ තමයි මේ විෂයන් වල ඒ තරම්ම මේ මුළු ජීවිතේම කැප කරලා ඉගෙන ගන්න තරමට කතාවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හරි? මේ වගේ තියෙන જાති හරි සරලයි. තේරුම් ගත්තට පස්සේ ලොකු දෙයක් ඇත්තේ නැහැ. අර මම ඒකයි නිතරම කියන්නේ විෂය කොටස් අත උඩම අවල පෙන්වන්න පුළුවන් මට්ටමක තමයි ඉන්නේ. සා තියෙන්නේ. ඒත් ඔයා මතක තියාගන්න අර දරුවෝ වෙනුවෙන් පොඩි කාරුණික හදවතක් වාගේ හෘද සාක්ෂියට සාපේක්ෂව කාරුණික ලක්ෂණයක් පෙන්눔 කරන්න. ඒක ඇත්තටම වටිනවා. සමහර විට ඇති ඉතින් පඬිතේ උන් හරිද උන් එක්ක තියෙන තරහට අකුරක් ඇහුවත් කියා දෙන්නේ නැති වෙලාවල් නැති. ඒක ඔයාලගේ සාපේක්ෂ ක්‍රියාවලියක්. හරි. සාමාන්‍යයෙන් ඉතින් බල්ලෝ අපිව හැපුවට අපි ගිහිල්ලා බල්ලව හපන්න යන්නේ නැහැ. අපි කරන්නේ ජල බීතිකා එන්නතක් එහෙම විද ගන්න එක. අන්න ඒ වගේ ඉතින් ළමයි 4-5 දෙනෙක් එකතු වෙලා මොනවා හරි දෙයක් කියා දෙද්දි එකෙක් මොනවා හරි පඬිත කතාවක් කිව්වා කියලා ඔක්කොම එලවලා හරියක් නැහැ. අර සින්දුව තමයි එතකොට කියන්න වෙන්නේ. එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණ මරන්නේ වගේ. ඒ නිසා පොඩි අවධානයක් යොදන්න. ඒක ඇත්තටම මහත්ඵල මහානිසංස ලැබෙන්න ඉඩ තියෙන සිද්ධියක් උතේ. මම ඊට කලිනුත් ඔය කතාව කිව්වා ඔයාලට. ඔයාලා තමයි යාලට තියෙන මහා විශාලව පේන දැවැන්ත පර්වත. ඒ කියන්නේ ඔයාලා මෙහෙන තඩි කියලා නෙමෙයි මම කියන්නේ. ඒ ඔයාලා පේන්නේ මහා විශාල. ඒකට පොඩි බරක් දෙන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්. හරි. මේක ගැන ලොකුවට ලියන්න නැහැ. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් ගන්න වැඩි වෙද්දී අර එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා. අර එන්න වැඩි වෙනවා. ඒක වැදගත් කතාවක්. right. ලියන්න පුතේ අංක 1 දාලා. මාතෘකාව හැටියට ලියන්න ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව. ලියන්න යටින් මෙහෙම ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන විට අරයද ක්‍රමයෙන් වැඩිවන්නේ යයි සැලකේ. අරයද ක්‍රමයෙන් වැඩිවන්නේ යයි සැලකේ.
අරයද ක්‍රමයෙන් වැඩි වන්නේ යයි සැලකේ. වෙනම ලියන්න පුතේ පහලින්. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩිවීම සිදුවනුයේ ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩිවීම සිදුවනුයේ ආවර්ත ඔස්සේ ගමන් කරන විට නොවන අතර ආවර්ත ඔස්සේ ගමන් කරන විට නොවන අතර කාණ්ඩ ඔස්සේ ගමන් කරන විට වේ. කාණ්ඩ ඔස්සේ ගමන් කරන විට වේ. ඒ කියන්නේ පුතේ ආවර්තයක් ඔස්සේ මෙහෙම ඇවිදගෙන ගියා කියලා ශක්ති මට්ටම් ගාන වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරි. ඔයාලට මතක නම් පරමාණුවකට ශක්ති මට්ටම් කීයක් තියෙනවද? පරමාණුවකට ශක්ති මට්ටම් 7ක් තියෙනවා. ඒ 7ේම ඉලෙක්ට්‍රෝන නැති එක වෙනම කතාවක්. නමුත් ශක්ති මට්ටම් 7ක් තියෙනවා. මතකනේ වර්ණාවලි කොටසෙම උගල්ලා තියෙනවා. ඊටාම පිළිවෙලට ඒ කතා ටික. එහෙනම් එහෙම ගත්තොත් පුතේ කාණ්ඩ ඔස්සේ පහළට යද්දි තමයි ශක්ති මට්ටම් ගාන වෙනස් වෙන්නේ. එතනත් මතක් වෙන්න ඕන. කොහොමද පරමාණුවකට තියෙන ශක්ති මට්ටම් සංඛ්‍යාව හොයාගන්නේ අපි? පරමාණුවකට තියෙන ශක්ති මට්ටම් සංඛ්‍යාව හොයාගන්න පුළුවන් එයා ඉන්න ආවර්ත අංකේ. පළවෙනි ආවර්තය ඉන්න කෙනාට ශක්ති මට්ටම් කීයද? 1යි. දෙවෙනි ආවර්තය ඉන්න කෙනාට ශක්ති මට්ටම් 2යි. තුන්වෙනි ආවර්තය ඉන්න කෙනාට ශක්ති මට්ටම් 3යි. ඒ මොනවා සහිත ශක්ති මට්ටම්ද? ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම්. ආයේ කියනවා ඒ මොනවද? ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් තමයි එතන සාකච්ඡා කරන්නේ. පැහැදිලිනේ අදහස? ඔන්න ඔය කියන මූලික කතාව ඔළුවේ තියබිය යුතු කතාවක් ඈ. ලියන්නකොත් ඒ වරහන් ඇතුලේ මෙහෙම. කිසියම් මූලද්‍රව්‍යයක් පිහිටන ආවර්තය දන්නේ නම් කිසියම් මූලද්‍රව්‍යයක් පිහිටන ආවර්තය දන්නේ නම් එයට පවතින ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව සොයාගත හැකි වේ. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව සොයාගත හැකි වේ. එහෙනම් ශක්ති මට්ටම් සංඛ්‍යාව ගැන කතාව ඔහොම ඉවර කර. අංක 2 දාලා ලියන්න පුතේ නිවාරක ආචරණය. නිවාරක ආචරණ. අරයට බලපාන දෙවන සාධකය නිවාරක ආචරණය. මොකද්ද මේ නිවාරක ආචරණය කියන්නේ කියලා කතාව ගොඩක් හොඳට තේරුම් ගන්න ඕන. පරමාණුවක් අපි ගත්තොත් පුතේ මෙහෙම ශක්ති මට්ටම් තියෙනවායි කියලා මෙතන ඉලෙක්ට්‍රෝන පිරෙලානේ ඊළඟ එකට පිරෙන්නේ. මතකයිනේ කතාව. හරි. ඉලෙක්ට්‍රෝන පිරීම ගැන මේ කතා ටික අපි ක්‍රමානුකූලව කතා කරලා තියෙනවා බෝර්ගේ කතාවල එහෙම. එතකොට මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන පිරලා තමයි මෙතෙන්ට පිරෙන්නේ. මෙතෙන්ට පිරලා තමයි මෙතෙන්ට පිරෙන්නේ. අහගන්නකො හොඳට පොඩි අදහසක්. මේ න්‍යෂ්ටිය මගින් තමයි මේ සියලු දෙනා නඩත්තු කරන්නේ. මේ න්‍යෂ්ටිය මගින් තමයි මේ සියලුම දෙනා නඩත්තු කරන්නේ. මේ බාහිරම ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටිය මගින් යොමු කරනවා ආකර්ෂණ බලයක්. මේ බාහිරම ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටිය මගින් යොමු කරනවා මොන බලයක්ද? ආකර්ෂණ බලයක්. මෙහෙට එන්න කියලා. හොඳට අහගන්න. සජාති ආරෝපණ විකර්ෂණය වෙනවා. විජාති ආරෝපණ ආකර්ෂණය වෙනවා. දන්නවනේ. මේ තියෙන ඉලෙක්ට්‍රෝන, මේ ඉලෙක්ට්‍රෝන, මේ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන. මෙයාට කියනවා බාහිර ඉලෙක්ට්‍රෝන කියලා. නිවාරක ආචරණය තුල සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා පුතා. පළවෙනි දේ තමයි මෙන්න මේ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන සෙට් එක එකතු වෙලා මෙන්න මේ බාහිරම ඉලෙක්ට්‍රෝනයේ වෙතට යොමු කරනවා මොන බලයක්ද? විකර්ෂණ බලයක්.
මේ බාහිර ඉලෙක්ට්‍රෝනය වෙතට අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් යොමු කරනවා මොන බලයක්ද? විකර්ෂණ බලයක්. ඒ තමයි නිවාරකාචරණයේ එක පැතිකඩක්. ඊළඟ දෙවෙනි කාරණේ මේ න්‍යෂ්ටියට මෙයාව මුණ ගැහෙන, පේන, දකින සම්භාවිතාවය. මේ න්‍යෂ්ටියට මෙයාව පේන, මුණ ගැහෙන, දකින ඇදලා ගන්න තියෙන හැකියාව සහිත අවස්ථාවලට මේ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාධා කරනවා. ඒක ටිකක් හොඳට ඔලුවට ගන්න. අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාහිරම ඉලෙක්ට්‍රෝන වෙතට විකර්ෂණ බලයක් මුදා හරිනවා. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ඒ විකර්ෂණ බලය මුදා හැරීමට අමතරව න්‍යෂ්ටිය මගින් බාහිරම ඉලෙක්ට්‍රෝන වලට යොමු කරන ආකර්ෂණ බලයට බාධා පැමිණීම කරනවා. ඔයාලා දන්නා ඉලෙක්ට්‍රෝන එක තැනක ඉන්නේ නෑ පුතේ. ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් තමයි ඉන්නේ. දැන් මේ ආකර්ෂණ බල සපයන රේඛාව මෙහෙම තියනවා කියමුකෝ. මෙහෙම ගමන් කරනවා ආකර්ෂණ බල ධාරාව. මේ හරහා ඉලෙක්ට්‍රෝනයක් ගියොත් එහෙම වෙන ඉලෙක්ට්‍රෝනයක් රවුමක් ගැහුවොත් ශනිකව හරි මේ ආකර්ෂණ බලය මොනවා වෙනවද? බිඳ වැටෙනවානේ. ඔන්න ඔය විදිහට ක්‍රම දෙකක් නිසා, සිදුවීම් දෙකක් නිසා බාහිරම ඉලෙක්ට්‍රෝන වලට ඇති වෙනවා අරුබුදයක්. බාහිරම ඉලෙක්ට්‍රෝන වලට ඇති වෙනවා මොන බලයක්ද? විකර්ෂණ බලයක්. ඔන්න ඔය විකර්ෂණ බලයට කියන නම තමයි පුතේ මොන බලයද? නිවාරකාචරණී කියන කියන්නේ. ඔන්න ඔය විකර්ෂණ බලයට කියන නම තමයි මොන ආචරණී කියන්නේද? නිවාරක ආචරණී කියලා කියන්නේ. තාම හොඳට අහගත යුතු සහ පැහැදිලි ඔලුවට ගත යුතු සිද්ධි දෙකක්. නිවාරක ආචරණයට බලපාන කතාව තුළ තිබ්බ සිද්ධි දෙකක්. එකක් තමයි අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන බාහිරම ඉලෙක්ට්‍රෝන වලට යොදනවා මොන බලයක්ද? විකර්ෂණ බලයක්. ඊළඟ කාරණේ තමයි න්‍යෂ්ටිය මගින් බාහිරම ඉලෙක්ට්‍රෝන වලට සපයන ආකර්ෂණ බලයට අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාධා ඇති කරනවා. ඔන්න ඔය කියන සිදුවීම් දෙක, ක්‍රියාවලි දෙක තමයි පොදු වශයෙන් නිවාරකාචරණී කියලා අපි ගන්න. හරිද? පොදු වශයෙන් ගන්න පුළුවන් දේ තමයි එන්නේ කියන අදහස. අපි යමු සටහනට. ලියන්න පුතේ මෙහෙම. නිවාරකාචරණී කියන ලියා තියෙන්නේ. ලියන්න මෙහෙම. නිවාරකාචරණේ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් එයට බලපාන සාධක දෙකක් සාකච්ඡා කෙරේ. අංක 1 පරමාණුවක බාහිරම ඉලෙක්ට්‍රෝන වලට අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන වරහන් ඇතුලේ හර ඉලෙක්ට්‍රෝන අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන වරහන් ඇතුලේ හර ඉලෙක්ට්‍රෝන විසින් විකර්ෂණ බලයක් මුදා හරිනු ලැබේ. ඒ තමයි පළවෙනි කාරණේ පුතේ. මේ සෙට් එක හෙවත් අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ හර ඉලෙක්ට්‍රෝන විසින් සෙට් වෙලා දානවා තල්ලුවක් අවසාන ඉලෙක්ට්‍රෝන වලට. ඒ පළවෙනි කාරණේ. අංක 2 දාලා ලියන්න. අංක 2. අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන මගින් බාහිරම ඉලෙක්ට්‍රෝන වෙතට න්‍යෂ්ටියෙන් ඇති කරනු ලබන ආකර්ෂණ බලයට බාධා පමුණවනු ලැබේ. ආකර්ෂණ බලයට බාධා පමුණවනු ලැබේ. ඒක නිකම් මේ වගේ ඔය ටිකක් මිටි කෙනෙක් ඉඳලා එයා ගියොත් එහෙම ඔය පෙරහැරක් වගේ බලන්න ඉස්සරහා ඉන්න උස මහත කට්ටියින්ද එයාට බාධා වෙනවනේ. අන්න ඒ වගේ කතාවක්. මෙයාට න්‍යෂ්ටියෙන් සපේන ආකර්ෂණ බලයක් තියෙනවා. ඒකට මේ අනිත් අය කැමති නැහැ. එසේ යාළ මොකද කරන්නේ? ඒ ආකර්ෂණ බලයට විවිධාකාර
බාධා කිරීම තමයි සිද්ධ කරන්නේ. යටින් ලියන්න තෙමෙම. මෙම ක්‍රියාවලි දෙකෙහි එකතුව නිවාරක ආචරණය ලෙස හඳුන්වනු ලැබේ. නිවාරක ආචරණය ලෙස හඳුන්වනු ලැබේ. යටින් වෙනම ලියන්න තෙමෙම. නිවාරක ආචරණය මත අරය විචලනය වන ආකාරය පිළිබඳව තොරතුරු සලකා බැලිය යුතු වේ. හරි. අපි යමු වෙනම පුතේ එක සාකච්ඡා කරලා එන්න. නිවාරක ආචරණය වැඩි වුණොත් මොකද වෙන්නේ? මොකද්ද ඒක තේරුම් ගන්න විදිය? නිවාරක ආචරණය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව පුතේ නිවාරක ආචරණය වැඩි වුණොත් කියන එක කොහෙත්ම තේරෙන්නේ නැහැ. දැන් නිවාරක ආචරණය කියන්නේ මොකද්ද? මෙයාට විකර්ෂණ බලයක්ම දාහරිනවා. මොකද්ද එතකොට පුතේ නිවාරක ආචරණය වැඩි වුණා කියන්නේ? ඒ උදාහරණ විකර්ෂණ බලය තවත් වැඩි වෙනවා. මීට වලට ගන්න. නිවාරක ආචරණයේ සිද්ධි දෙකයිනේ තියෙන්නේ. විකර්ෂණ බලයක් යොදනවා ඉලෙක්ට්‍රෝන වලට බාධා කරනවා ඉලෙක්ට්‍රෝන වලට. නිවාරක ආචරණය වැඩි වුණොත් මොකද වෙන්නේ? මොකද්ද එකෙන් තේරුම් ගන්න දේ? ඒ කියන්නේ අර බාහිරම ඉලෙක්ට්‍රෝන වලට අභ්‍යන්තර සෙට් එක විසින් සපයන තල්ලුව යන්න කියලා තල්ලු කරන තරම වැඩි වෙනවා. නිවාරක ආචරණය වැඩි වුණාම මේ ඉලෙක්ට්‍රෝනේ යන්නේ නැහැ. නාට තල්ලු කරනවා. යන්න කියලා. ඒකේ බලපෑම පොඩ්ඩක් හරි ඉතුරු වෙනවානේ. එහෙම තල්ලු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අරේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. එළියෙම ඉන්න කෙනාව තව තල්ලු කරලා දාපුවම ටිකක් එළියට සමස්ත වර්ගඵලය මොනවා වෙනවද? වැඩි වෙනවනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? හොඳට අහගන්න. නිවාරක ආචරණය කියන සාධකයේදී නිවාරක ආචරණය වැඩි වෙද්දී අරය මොනවා වෙනවද? විශාල වෙනවා. නිවාරක ආචරණය වැඩි වෙද්දී අරය විශාල වෙනවා. හරි? නිවාරක ආචරණය වැඩි වෙනවා කියන්නේ මොකක්ද? මේ ඉලෙක්ට්‍රෝන එළියට තල්ලු කරනවා. මෙයාට තියෙන යාළුකමට මේ ඇතුලේ ඉන්න අය බාධා කරනවා. ඔය ක්‍රියාවලි දෙකමනේ පුතේ කතාවට ගන්න. නිවාරක ආචරණය වැඩි වුණොත් එහෙම එහාට තල්ලුනොත් අරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිවාරක ආචරණය වැඩි වෙද්දී අරය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ තමයි මූලික කතාව. රයිට්. ලියන්න පුතේ මෙහෙම. නිවාරක ආචරණය වැඩි වන විට පරමාණුක අරය වැඩිවීමක් සිදුවේ. නිවාරක ආචරණය වැඩි වන විට පරමාණුක අරය වැඩිවීමක් සිදුවේ. නිවාරක ආචරණය වැඩි වන විට පරමාණුක අරය වැඩිවීමක් සිදුවේ. පරමාණුක අරය වැඩිවීමක් සිදුවේ. ඒක තේරෙනවද පුතේ? නිවාරක ආචරණය වැඩි වෙනවා කියන්නේ මේ තල්ලු කරන තරම වැඩි වෙනවා. නිවාරක ආචරණය වැඩි වෙන විට පරමාණුක අරය වැඩිවීමක් සිදුවේ. නිවාරක ආචරණය වැඩි වෙද්දී මොකද වෙන්නේ කියලා ඔය කියන්නේ. නිවාරක ආචරණය වැඩි වෙද්දී හරි. එහෙනම් නිවාරක ආචරණයේ කතාව ඉවරයි. නිවාරක ආචරණය ඇතුලේ සිදුවීම් කීයක් තියනවද? දෙකයි පුතේ. මොනවාද සිදුවීම් දෙක? අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාහිර ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා යන්න කියලා. දෙවෙනි කාරණේ තමයි බාහිරම කෙනාට න්‍යෂ්ටියෙන් දෙන සැලකිල්ල අභ්‍යන්තර හර ඉලෙක්ට්‍රෝන විසින් කියලා. එන වචනයක් පුතේ. අභ්‍යන්තර හර ඉලෙක්ට්‍රෝන විසින් බාධා කිරීම ඇති කරනවා. ඔන්න ඔය ක්‍රියාවලි දෙක තමයි නිවාරක ආචරණය තුල තියෙන ප්‍රධානම කතාව. නිවාරක ආචරණය එකවර ඍජුව පාවිච්චි කරන්න බෑ. අපි ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ කතත් එක්ක තමයි ගන්න වෙන්නේ. පැහැදිලිනේ අදහස? right. නිවාරක ආචරණය ඉවරයි පුතේ. ඊළඟට තියෙන්නේ මොකක්ද?
සපල න්‍යෂ්ටික ආරෝපණය. ලියන්න පුතේ මාතෘකාව. සපල න්‍යෂ්ටික ආරෝපණය. සපල න්‍යෂ්ටික ආරෝපණය. ඉස්සල්ලා කියන්නකො මට මෙහෙම පරමාණුවක් න්‍යෂ්ටිය ඇතුලේ මොනවාද ඉන්නේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. හරිනේ? මේකේ ප්‍රෝටෝන වලට ධන ආරෝපණයක් තියෙනවා. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ඒකත් දන්නවනේ පුතේ. මෙතන ප්‍රෝටෝන 10ක් ගොඩ ගහලා තිබ්බොත් මෙතන ප්‍රෝටෝන 10 දෙනෙක් ඉන්නවා නම් මෙතන ආරෝපණය කීයද? ප්‍රෝටෝන 10 ආරෝපණය. ප්‍රෝටෝන 10ක් ඉන්නවා නම් ප්‍රෝටෝන 10 ආරෝපණය තියෙන්නේ. ඔය සිද්ධියට කියනවා න්‍යෂ්ටික ආරෝපණය කියලා. මොකක් කියලාද කියන්නේ? න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ ඔය සිද්ධියට. හරිද? එහෙනම් ඊළඟ කතන්දරේ වෙන්නේ මොකද්ද? අපිට ඕන සපල න්‍යෂ්ටික ආරෝපණයනේ. න්‍යෂ්ටික ආරෝපණය කියන වචනේ ඔළුවේ තියාගන්න. මේ න්‍යෂ්ටිය නම් මේ ඉලෙක්ට්‍රෝනයක් නම් න්‍යෂ්ටිය උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන ටික තමන්ගේ පැත්තට ඇදලා ගන්න. ඒක කැපිටල් F කියලා ගන්නකො. න්‍යෂ්ටිය උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන ටික තමන්ගේ පැත්තට ඇදලා ගන්න. හරිද? න්‍යෂ්ටිය උත්සාහ කරනවා. ඔය අතරේ මේ ඉලෙක්ට්‍රෝනත් නිකන් ඉන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන පොඩි ට්‍රයි එකක් දෙනවා මේ න්‍යෂ්ටිය තමන්ගේ පැත්තට අදින්න වගේ. තමන්ගේ පැත්තට අදින්න උත්සාහ කරනවා. එතකොට න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්නවා. ඒකේ බලය E, කැපිටල් E. ඒ ඊළඟ අවස්ථාව තමයි ඉලෙක්ට්‍රෝන උත්සාහ කරනවා න්‍යෂ්ටිය තමන්ගේ පැත්තට ඇදලා ගන්න. ඒ බලය සිම්පල් F කියලා ගන්න. එතන තව කතාවක් කිව්ව හැකි පුතේ. ඒ තමයි මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය ඇදලා ගන්න උත්සාහ කරනවාම නෙමෙයි කියමුකෝ. මේ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝනේවත් හර ඉලෙක්ට්‍රෝන මෙයාට යොදනවානේ බලයක් යන්න කියලා. මොන ආචරණයේද? නිවාරකාචරණය කියලා. ඒ නිවාරකාචරණයෙන් ක්‍රියාත්මක වෙන බල තියෙන්නේ න්‍යෂ්ටිය පැත්තට නෙමෙයිනේ. එළියටනේ. න්‍යෂ්ටිය එළියට. එහෙනම් මේ සිම්පල් F කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන විසින් න්‍යෂ්ටිය වෙත යොදන බලය. කැපිටල් F කියලා කියන්නේ න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන මත යොදන බලය. එහෙනම් අපි ඒක ලියන්න ඕන. කැපිටල් F කියන්නේ කවුද? සිම්පල් F කියන්නේ කවුද? ඔය සිද්ධි දෙකම ලියා ගන්න ඕන. එහෙනම් හොඳට අහගන්න පුතේ මේ කතාව. ඔයාලට ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තමයි ඔන්න ඔය කියන මූලික අදහස. දැන් ආය වතාවක් මුල ඉඳන් චුට්ටක් පැහැදිලි කරොත් න්‍යෂ්ටිය උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්න. ඒකේ බලය කැපිටල් F. ඉලෙක්ට්‍රෝන උත්සාහ කරනවා න්‍යෂ්ටිය ඇදලා ගන්න. ඒකේ බලය සිම්පල් F. මේ සිම්පල් F වලට තව අර්ථයක් තියෙනවා. ඒ තමයි නිවාරක ආචරණය නිසා මෙයාට තල්ලු වෙනවානේ බලයක්. යන්න කියලා මේ ඉලෙක්ට්‍රෝනට. ඒ ලබා දෙන බලයත් මේක ඇතුලේ තියෙනවායි කියලා අපිට විස්තර කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ සිම්පල් F කියන එක ඕනනම් හඳුන්වන්න පුළුවන් මොන ආචරණය නිසා ආපු බලය කියලාද? නිවාරක ආචරණය නිසා ආපු බලය කියලා. එහෙනම් දැන් ඔයාලට බොහොම සරලව දැනෙන දේ තමයි මේ තියෙන්නේ දෛශික සිදුවීමක්. බල දෙකක් තියෙනවා. මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ පැති දෙකකට. එහෙනම් සපල න්‍යෂ්ටික ආරෝපණය කොහොමද ගන්නෙ පුතේ? සපල න්‍යෂ්ටික ආරෝපණය ගන්නෙ කොහොමද? කැපිටල් F ගෙන් අඩු කරන්න සිම්පල් F. සම්ප්‍රයුක්තයේ හිටින්නේ කැපිටල් F ගේ පැත්තට. ඒ නිසා ගහන්න ඔය දෛශික ඊතලයේ ඔය විදිහට හොඳට අහගන්න, ක්‍රමානුකූලව අහගන්න. සපල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ මෙලෝ දෙයක් මොනවාද වෙන්නේ කියලාවත් තේරෙන්නේ නැතුව නිකන් නෝට් පොත් පුරවලා වැඩක් නැහැ පුතේ.
ඒ නිසා මේ කියා දෙන දේවල් ඉතා ක්‍රමානුකූලව ඔළුවට ගන්න. න්‍යෂ්ටිකාරෝපණයයි සඵල න්‍යෂ්ටිකාරෝපණයයි කියලා සිදුවීම් දෙකක් තියෙනවා. න්‍යෂ්ටිකාරෝපණය කියලා කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ ආරෝපණය නිසා න්‍යෂ්ටියට ලැබිලා තියෙන ආරෝපණ ප්‍රමාණය. ප්‍රෝටෝන වල ආරෝපණයම ඉන්නේ මොන වගේන්ද? ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් වලින්. එහෙනම් හොඳට අහගන්නකො මේ සිද්ධිය. සඵල න්‍යෂ්ටිකාරෝපණය කියන එක ගන්න විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. න්‍යෂ්ටි ආරෝපණයක් තියෙනවා. ඒ ආරෝපණය නිසා සිදුවන සිදුවීම් ටිකක් තියෙනවා. ඒ සිදුවීම් වලින් අවසානයේදී න්‍යෂ්ටිය පැත්තට ඉතුරු වෙනවා සම්ප්‍රයුක්ත බලයක්. ඒ සම්ප්‍රයුක්ත බලය තමයි සඵල න්‍යෂ්ටිකාරෝපණය කියලා කියන්නේ. සඵල න්‍යෂ්ටිකාරෝපණය සෑම විටම න්‍යෂ්ටිකාරෝපණයට වඩා අඩුයි. වාක්‍යය කියනවා සඵල න්‍යෂ්ටිකාරෝපණය සෑම විටම න්‍යෂ්ටික ආරෝපණයට වඩා අඩුයි. පුතේ න්‍යෂ්ටිකාරෝපණය කියලා කියන්නේ මෙයාගේ බලය, මෙයාගේ හැකියාව. හරි? ඒකෙන් මෙන්න මේ සිම්පල් F එක අයින් කරලානේ සඵල න්‍යෂ්ටිකාරෝපණය අරන් තියෙන්නේ. එහෙනම් සඵල න්‍යෂ්ටිකාරෝපණය ගැන කතා කරද්දී ඔන්න ඔය කියන ඊටාම වැදගත් පැහැදිලි කිරීම ඔළුවේ තියෙන්න ඕන. නැවත වතාවක් අපි යනවා මේ කතාව. දැන් මට කියන්න පුළුවන් මේක ආයෙ රිවයින් කරලා බලන්න YouTube එකේ තියෙන්නේ මේක මම ආයෙ කියන්න ඕනේ නැහැ කියලා. එහෙම නෙමෙයි අපි මේක සජීවී තැනක් වගේ ඉගෙන ගන්න වැඩේ හරියට කරමු පුතේ. මෙතන කතාව ගත්තොත් එහෙම න්‍යෂ්ටියේ ප්‍රෝටෝන තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. එකක් නෙමෙයි තව ගොඩක් ඉන්න පුළුවන්. මම වැඩේට ඕනකින් දගත් න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන ටික මෙහාට ඇදලා ගන්නවා. ඒකට කියන අපි ගත් සංකේතය තමයි කැපිටල් F කියලා ගත්. ඔක ඊළඟ සිද්ධිය. ඉලෙක්ට්‍රෝන විසින් න්‍යෂ්ටිය තමන්ගේ පැත්තට ඇදලා ගන්න උත්සාහ කරනවා. තමන්ගේ පැත්තට ඇදලා ගන්න උත්සාහ කරනවා. තව විදියකින් කිව්වොත් එහෙම අභ්‍යන්තර හර ඉලෙක්ට්‍රෝන විසින් බාහිරම ඉලෙක්ට්‍රෝන වලට යොදනවා කොහාටද බලය? ඉවතට. ඒ බලය යන්නේ මෙහාටනේ, මේ පැත්තටනේ. මෙන්න මේ බලය ගැන අදහස් හොඳට ඔලුවට දාගන්න. මොකද්ද සඵල න්‍යෂ්ටිකාරෝපණය කියන්නේ? සඵල න්‍යෂ්ටිකාරෝපණය කියලා කියන්නේ අන්තිමට න්‍යෂ්ටියට ඉතුරු වෙන සංකල්පනේ. එහෙනම් සඵල න්‍යෂ්ටිකාරෝපණය ගැන කතා කරද්දී සරල කතාව තමයි මෙන්න මේ කැපිටල් F මෙහෙට තියෙද්දි සිම්පල් F මෙහෙට තියෙන්නේ. එහෙනම් ඔක සංප්‍රයුක්තේ ගන්න තියෙන්නේ. දෛශිකනේ. බල කියන්නේ දෛශික. එහෙනම් මේකේ සංප්‍රයුක්තේ හිටින්නේ කොහාටද? න්‍යෂ්ටිය දිශාවට. කොහාටද? න්‍යෂ්ටිය දිශාවට තමයි සංප්‍රයුක්ත හිටින්නේ. එහෙනම් අපි බලමු මොකද්ද මේ සඵල න්‍යෂ්ටිකාරෝපණය කියන්නේ කියලා. සඵල න්‍යෂ්ටිකාරෝපණය කියලා කියන්නේ මෙන්න මේකට. කැපිටල් F ඉන සිම්පල් F. ඒ කියන්නේ න්‍යෂ්ටිය මගින් නැති කරන ආකර්ෂණ බලයෙන් අඩු කරනවා. න්‍යෂ්ටිය මගින් නැති කරන ආකර්ෂණ බලයෙන් අඩු කරනවා. නිවාරකාචරණ නිසා ඇතිවන බලපෑම. ඒකනේ මේ කරලා තියෙන්නේ. ඔන්න ඔය කියන මූලික අදහස, මූලික සංකල්පය ඔබ සතුව තිබිය යුතුමයි. ඒක අනිවාර්ය සාධකයක් පුතේ. හරිද? මේවා අමතක වෙලා හරියන්නේ නැහැ. ඊළඟ සිද්ධිය අපි සජීවීව මුණ ගැසුණු කල නැවත මේව සාකච්ඡා කර ඉන්නේ නැහැ. මේ විදිහට මේ වගේ ක්‍රමයක් හදලා මහන්සියෙන් එවන්නේ ඒකයි. සෑම දරුවෙක්ම මතක තියාගන්න මේ අප්‍රගුණ කරගන්න මේ තමයි රසායන විද්‍යාවේ පදනම හදා දෙන තැන. හරිද? ඒක ඔළුවේ තිබිය යුතු වැදගත් කතාවක්. එහෙනම් ලියන්න පුතේ මේ අංක 3 දාලා ලියන්න සඵල න්‍යෂ්ටිකාරෝපණය. සඵල න්‍යෂ්ටිකාරෝපණය. ලියන්න පුතේ මෙහෙම න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන තමන් වෙතට න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන තමන් වෙතට ආකර්ෂණය කර ගැනීම සඳහා තම න්‍යෂ්ටියේ පවතින ආරෝපණවල බලය න්‍යෂ්ටියේ පවතින ආරෝපණවල බලය ක්‍රියාත්මක වේ. ආරෝපණවල බලය ක්‍රියාත්මක වේ. වෙනම ලියන්න පුතේ වෙනම. ඊට අමතරව
ඊට අමතරව ඉලෙක්ට්‍රෝන වෙතට නිවාරක ආචරණයේ බලපෑමද ඉලෙක්ට්‍රෝන වෙතට නිවාරක ආචරණයේ බලපෑමද ක්‍රියාත්මක වේ. නිවාරක ආචරණයේ බලපෑමද ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම රූප සටහනක් ඇසුරෙන් පහත දැක්වේ. මෙම සිදුවීම රූප සටහනක් ඇසුරෙන් පහත දැක්වේ. එහෙම කියලා පොඩි ළමයි මෙන්න මේ රූපය ඇඳලා මේ ටික ඇඳලා මේ කවුරුද කියලා පහලින් ලියන්න ලෑස්ති කරගන්න. මෙන්න මේ ටික ඇඳලා මේ ටික ලියා ගන්න ලෑස්ති කරගන්න. කිසිසේත් මේ අර්ථ දැක්වීම ලියන්නේ නැහැ. හරි. කිසිසේත් ලියන්නේ නැහැ. මේ යට තියෙන ටික උඩ තියෙන ටික විතරයි ලියන්නේ. හරි. මෙතනින් පහළ තියෙන ඒවා ලියන්නේ නැහැ. උඩ ටික ලියන්න. හරි. right. යටින් ලියන්න පුතේ මෙහෙම. capital F කියන්නේ කවුද? simple F කියන්නේ කවුද කියලා ලියන්න ඕන. capital F කියන්නේ කවුද? simple F කියන්නේ කවුද? capital F දාලා තියෙන තැනින් ලියන්න. න්‍යෂ්ටිය විසින් බාහිර ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටිය විසින් කැපිටල් F කියන්නේ න්‍යෂ්ටිය විසින් බාහිර ඉලෙක්ට්‍රෝන වලට වෙතට යොදන ආකර්ෂණ බලය සිම්පල් F කියන්නේ මොකක්ද කියලා ලියමු. ඉලෙක්ට්‍රෝන විසින් න්‍යෂ්ටිය ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරන අතර නිවාරක ආචරණයද ක්‍රියාත්මක වේ. ඒ සිම්පල් F ගැන කිව්වේ නිවාරක ආචරණයද ක්‍රියාත්මක වේ. වෙනම ලියා ගන්න පුතේ මෙහෙම. බලය යනු දෛශික රාශියක් නිසා එහි සම්ප්‍රයුක්තය ලබාගත හැක. එහි සම්ප්‍රයුක්තය ලබාගත හැක. එහෙම කියලා පුතේ එන්න මේක ලියන්න. සප්පල න්‍යෂ්ටිකාරෝපණය සමානයි capital F ඍණ simple F මතක ඇතුව සම්ප්‍රයුක්ති බලයේ ක්‍රියාත්මක කරන පැත්ත පෙන්වන්න නැත්නම් දෛශිකයේ දිශාව පෙන්වන්න ඊතලයේ ගැසිය යුතුයි. ලියාගත්ත හැකිනේ බෝඩ් එකේ තියෙන දරස් ගාලා නවත්තලා රයිට්. යටින් ලියන්න පුතේ මෙහෙම. මේ ආකාරයට න්‍යෂ්ටිය දිශාවට ඉතිරි වන බලය ඉහළ ගියහොත් න්‍යෂ්ටිය දිශාවට ඉතිරි වන බලය ඉහළ ගියහොත් ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් පවතින ආකර්ෂණ බල විචලනය වේ. එහෙම කියලා පුතේ මෙන්න මේ කතාව ලියන්න. සප්පල න්‍යෂ්ටික ආරෝපණය සමානයි
කැපිටල් F ඍණ සිම්පල් F. කැපිටල් F කියන්නේ කවුද? සිම්පල් F කියන්නේ කවුද කියලා උතන පැහැදිලිව ලියලා තියෙනවා ඈ. කැපිටල් F කියන්නේ කවුද? සිම්පල් F කියන්නේ කවුද කියලා පැහැදිලිව ලියලා තියෙනවා. දැන් අරයට බලපාන සාධක තුනම සාකච්ඡා කළාට පස්සේ අපි බලන්න ඕන මෙන්න මේ දේ. ඒ තමයි ආවර්ත ඔස්සේ සහ කාණ්ඩ ඔස්සේ අරය විචලනය වෙන්නේ කොහොමද කියන කතාව. ආවර්ත ඔස්සේ සහ කාණ්ඩ ඔස්සේ අරය විචලනය වෙන්නේ කොහොමද කියන කතාව බලන්න ඕන. ලියන්න පුතේ මෙහෙම. අරයට බලපාන සාධක සාකච්ඡා කළ පසු අරයට බලපාන සාධක සාකච්ඡා කළ පසු ආවර්ත ඔස්සේ සහ කාණ්ඩ ඔස්සේ ආවර්ත ඔස්සේ සහ කාණ්ඩ ඔස්සේ අරය විචලනය වන ආකාරය සලකා බැලිය යුතු වේ. සලකා බැලිය යුතු වේ. අරය විචලනය වන ආකාරය සලකා බැලිය යුතු වේ. right. යන්න පුතේ තරුවක් දාලා මාතෘකාව තරුවක් දාලා ලියන්න. කාණ්ඩයක් ඔස්සේ පරමාණු කාර්ය විචලනය. කාණ්ඩයක් ඔස්සේ පරමාණු කාර්ය විචලනය. කාණ්ඩ කියන්නේ මොනවද? මේ අතර තියෙනවනේ මතකයිනේ. මේ අතර තියෙනවා ආවර්ත. මේ දවස්වල ඔය අමතර බෝනස් කාලයක් සහිතව ගෙදර ඉන්න එකේ ආවර්තාව වගේ පළ 1 ඉඳලා 56 දක්වා මුල ද්‍රව්‍ය ටික පාඩම් කරගන්න. මතකනේ කිව්ව විදිය පළවෙනි කාණ්ඩ මේ අතර දෙවෙනි කාණ්ඩ මේ අතර 3D සෙට් එක මේ අතර 4D සෙට් එක මේ අතර 13 වෙනි කාණ්ඩ ඉඳලා මේ අතර පාඩම් කරගන්න 56 දක්වා ලියලා බලන්න. එන්නේ මේ විදිහට අඩුපාඩු හදා ගන්න පුතේ. අඩුපාඩු නෙමෙයි ඇත්තටම. ඔයාලට ගත් සාපේක්ෂව ගත්තොත් ඒවා ඉස්සරහට ඕන වෙන જાති. එහෙම හදා ගන්න පුතේ. ඒක තමයි ඔයාලට තියෙන වටිනම දේ වෙන්නේ. හරිද? ආන්න එහෙනම් මේ කතාව කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දි මොන මට්ටම් වැඩි වෙනවද? ශක්ති මට්ටම් වැඩි වෙනවනේ පුතේ. ලිතියම්ට වඩා සෝඩියම්ගේ ශක්ති මට්ටම් වැඩි. සෝඩියම්ට වඩා පොටෑසියම්ගේ ශක්ති මට්ටම් වැඩි. ශක්ති මට්ටම් වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. පැහැදිලි කතාව. අරය වැඩි වෙනවා. එතෙන්දී නිවාරක ආචරණය ගැන සපල නැස්ටික් ආරෝපණය ගැන වද වෙන්න දෙයක් නැහැ. කාණ්ඩයක පහළට යද්දි ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා අරය අනිවාර්යෙන් වැඩි වෙනවා. හරිද? ලියන්න පුතේ යට මෙහෙම. කාණ්ඩයක් ඔස්සේ පහළට ගමන් කරන විට කාණ්ඩයක් ඔස්සේ පහළට ගමන් කරන විට ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වේ. ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කාණ්ඩයක පහළට යෑමේදී පරමාණුක අරය වැඩි වේ. කාණ්ඩයක පහළට යෑමේදී පරමාණුක අරය වැඩි වේ. පරමාණුක අරය වැඩි වේ. එහෙනම් ඒ කතාව ඉවර කර හැකි නේද? කාණ්ඩයක් ඔස්සේ පරමාණු කරේ විචලනය ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. කාණ්ඩයක පහළට යද්දී අරය වැඩි වෙනවා. ඒක එච්චරයි. ආයේ වෙන කියන්න කිසිම වෙන තර්කයක් ඇත්තේ නැහැ. ලියන්න පුතේ ඊළඟට. ආවර්තයක් ඔස්සේ ඊළඟ තරුවක් දාලා ඊළඟ මාතෘකාව ලියන්න. ආවර්තයක් ඔස්සේ පරමාණු කරේ විචලනය. ආවර්තයක් ඔස්සේ පරමාණුක අරය විචලනය. ආවර්තයක් ඔස්සේ පරමාණුක අරය විචලනය. ආන්න පුතේ මේක ඉස්සලා පොඩ්ඩක්
ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දි මොකද වෙන්නේ? ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දි පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා පුතේ. පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා කියන එක. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝනයක් කෙරෙහි මේ පැත්තට දෙන බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආයෙත් අහගන්න. ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියට එක් ප්‍රෝටෝනයේ බැගින් එකතු වෙනවා. අවසාන කවචයට එක ඉලෙක්ට්‍රෝනයේ බැගින් එකතු වෙනවා. අවසාන කවචයට එක ඉලෙක්ට්‍රෝනයේ බැගින් එකතු වෙනවා. න්‍යෂ්ටියට ප්‍රෝටෝනයේ බැගින් එකතු වෙන එක තමයි ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී සිද්ධ වෙන දේ. හරිද? ඒ විදිහට ගත්තාම අහන්නකො මේ කතාව ක්‍රමානුකූලව එන්න ප්‍රෝටෝන ගාන වැඩි වෙද්දී න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන වලට යොදන බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. න්‍යෂ්ටියට මේ එළියේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න තියෙන හැකියාව මොනවා වෙනවද? වැඩි වෙනවා. ඇයි පුතේ? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා කියන්නේ න්‍යෂ්ටිය ධන බව වැඩි වෙනවනේ. ධන ආරෝපිත බව වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ එළියේ තියෙන ඉලෙක්ට්‍රෝන හයියෙන් අදිනවා මෙහාට. හරිද? න්‍යෂ්ටිය විසින් එළියේ තියෙන ඉලෙක්ට්‍රෝන හයියෙන් ඇද්දොත් මේ පැත්තට අරය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. අරය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් පැහැදිලිව අහගන්න. ආවර්තාවකගේ වමේ ඉඳලා දකුණට යද්දී න්‍යෂ්ටියට එක් ප්‍රෝටෝනයේ බැගිනුත් අවසාන කවචයට එක් ඉලෙක්ට්‍රෝනයේ බැගිනුත් එකතු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව මගින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න යොදන බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලොකු බලයකින් ඉලෙක්ට්‍රෝන ටික ඇද්දොත් ඇතුළට ඉලෙක්ට්‍රෝන ඇදිලා එනවනේ. ඒ කියන්නේ අරය මොනවා වෙනවද? අඩු වෙනවා. කෙටි පැහැදිලි කිරීම. ආවර්තාවකගේ වමේ ඉඳලා දකුණට යද්දී ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී අරය මොනවා වෙනවද? අඩු වෙනවා. අරය මොනවා වෙනවද? අඩු වීමකට ලක් වෙනවා. ඒක තමයි සරලම කතාව. ලියන්න පුතේ යටින් මෙහෙම. ආවර්තයක වමේ සිට දකුණට ගමන් කිරීමේදී ආවර්තයක වමේ සිට දකුණට ගමන් කිරීමේදී ආවර්තයක වමේ සිට දකුණට ගමන් කිරීමේදී න්‍යෂ්ටියට එක් ප්‍රෝටෝනයක් බැගිනුත් අවසාන ශක්ති මට්ටමට එක් ඉලෙක්ට්‍රෝනයක් බැගිනුත් අවසාන ශක්ති මට්ටමට එක් ඉලෙක්ට්‍රෝනයක් බැගිනුත් එකතු වීම සිදුවේ. එකතු වීම සිදුවේ. එකතු වීම සිදුවේ. එවිට න්‍යෂ්ටියෙහි ආරෝපණ ප්‍රබලතාවය ඉහළ යාමක් සිදුවේ. ආරෝපණ ප්‍රබලතාවය ඉහළ යාමක් සිදුවේ. ඒ අනුව ඉතා පහසුවෙන් ඉලෙක්ට්‍රෝන තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරනු ලැබේ.
උත්සාහ දරනු ලැබේ. එනම් ආවර්තයක වමේ සිට දකුණට ගමන් කිරීමේදී සපල න්‍යෂ්ටිකාරෝපණය ඉහළ ගොස් පරමාණුක අරය අඩුවීමක් සිදුවේ. පරමාණුක අරය අඩුවීමක් සිදුවේ. ලියන්න මෙහෙම. ආවර්තයක් ඔස්සේ අරය විචලනය වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා දෙවනි ආවර්තය සහ තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍යවල අරය විචලනය වන ආකාරය සලකා බල. අරය විචලනය වන ආකාරය සලකා බල. හරි ආන්න පුතේ. එතකොට මේ තමයි අරය විචලනයේ ආකාරය ඇඳලා තියෙන ප්‍රස්ථාරයක්. ලිතියම් සිට ආගන දක්වාම ඇඳලා තියෙනවා. ලිතියම් සිට ආගන දක්වාම ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ඉස්සලා පළවෙනිම කාරණේ මේක යටින් මම මේ සටහන් ටික දෙන්න. මේ අපි කතා කරන විචලනයන් ඊටාම නිවැරදිව ගැලපෙන්නේ දෙවනි ආවර්තයටයි තුන්වෙනි ආවර්තයටයි විතරයි. හතරවෙනි ආවර්තය ආවට පස්සේ ඒකට ඩී ගොනුව මුණ ගැහෙන්න පටන් ගන්න. ඩී ගොනුවට අපි මේ කියන ගති ලක්ෂණ 100%ක් නිවැරදිවම විචලනය කරලා පෙන්වන්න බෑ. ඒ නිසා මේ බොහෝමයක් ආවර්තික ප්‍රශ්නවල 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ආය වතාවක් කිව්වොත් මේ ලාක්ෂණික විචලනයන් සියල්ලම පායේ ඊටාම නිවැරදිව ගැලපෙන්නේ දෙවනි සහ තුන්වෙනි ආවර්ත වලට විතරයි. මම මෙහෙම කියද්දී ආවර්තයක් කියන්නේ මොකක්ද? දෙවනි ආවර්ත කවුද? ඒකේ ඉන්න අය කවුද කියලා වාට මතක් වෙන්නේ නැත්නම් මොකක්දෝ වැරද්දක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ පුතේ. හරිද? මොකක්දෝ අතපසු වීමක්, මග ඇරීමක්, බිඳ වැටීමක් වෙන්න ආරම්භ වෙන්නයි යන්නේ. ඒ නිසා හොඳ දරුවෝ වගේ ආවර්තාවගුවේ මූලද්‍රව්‍ය ටික මතක තබා ගැනීම මේ උගන්වන වෙලාවට මතක් කරලා ගන්න. මේ උගන්වන වෙලාවට ඒක මතක් කරලා ගන්න පුළුවන් තත්ත්වයක් තිබීම ඒ දේවල් ලස්සනට කරගන්න පුතේ. හරි. හොඳට මතක තියාගන්න. ඔයාලා ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්ව එක ස්ප්‍රීට් එක මේ දැන් කියන්නේ නැහැ ඕ ලෙවල් වලට උදව් කරන්න යන්න කියලා නෙමෙයි. ඔයාලා ස්ප්‍රීට් එක අපි තෝරලා පෙරලා ගත්තේ. ඔයාලට වෙන සියලුම දේවල් වලට අපි වග කියන්න ඕන. හරිද?
2022 තමයි විභාගේ තියෙන්නේ. ලබන අවුරුද්දෙත් නෙමෙයි ඊළඟ අවුරුද්ද වෙන්න පුළුවන් පුතේ. නමුත් මේ හැඩගැස්වීම මේ මූලික දේවල් අර්බුදකාරී තත්වයකට පත් වෙලා අපැහැදිලි වුණොත් එහෙම හරි සෝචනීය කතාවක් එන්නේ. ඒකයි මේ තරම් කතාවක් මේ විදිහට සාකච්ඡා කරගෙන මේක කරගෙන යන්නේ. හරි සජීවී ලෙස උගන්වන එක තරම් ඇත්තටම දැනෙන්නේ නැහැ මේක මට දැනට ප්‍රායෝගිකව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට මේ ටික ආවරණය කරේ නැත්නම් මේවට හොයන්න කාලේ නැතු වෙනවා. අපි ටිකක් පහුවෙලා වැඩේ පටන් ගත්තේ. සමහර දරුවෝ මට පණිවිඩ දදා නිතර ඇහුවා සර් ඔන්ලයින් පටන් ගන්න නැද්ද කියලා. මං කෝ පටන් ගන්නවා කිය ටික දවසක් ගත වුණා. මේ වීඩියෝ එකක් ඔයාලට එද්දි මේක එහෙම සරල ක්‍රියාවලියක් නෙමෙයි. මම උගන්වනවා. ඒක වීඩියෝ වෙනවා. ඊළඟට ඒකේ එඩිට් කිරීම තියෙනවා. ඊළඟට ඒක එඩිට් කරපුවා සියල්ල නැවත software පාවිච්චි කරලා එක වීඩියෝ එකක් බවට පත් කර ගන්න ඕන. ඊට පස්සේ ලංකාවේ තියෙන සෝචනීයම කතාව තමයි ගිගාබයිට් දෙක තුනක වීඩියෝ එක හොඳට කරලා ආවට පස්සේ ඒක අප්ලෝඩ් කරන්න ගියාම එකට යනවා පැය ගණන් සැලකුතු වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් ගිගාබයිට් දෙකක තුනක වීඩියෝ එකක් ඔයාලට අප්ලෝඩ් කරලා එවන්න පැය 4ක් වගේ කාලයක් වෙන් කරලා බලාගෙන ඉන්න ඕන. පැය 3ක් වගේ කාලයක් ওই වගේ වෙලාවල් වෙන් කරන්න ඕන. ඒ කියන්නේ ඉතා විශාල අන්තර්ජාල ස්පීඩ් එකක් ලංකාව තුල තියෙනවා. ඒක ඔයාලත් දන්නවනේ. ඒ නිසා මෙච්චර මහන්සියක් දාලා මේ ක්‍රියාදනයකදී කරන එකේදී ඔයා මේක හරියට ගත්තේ නැත්නම් පුතේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සෑම දරුවෙක්ටම කියන්නේ වගකීමෙන් මේ වැඩේ කරන්න. අපි නැවත සජීවීව හම්බෙච්ච දවස්වල මේවා හොඳට මතක තියෙන දරුවෝ හැටියට ඔයාලා මුණ ගැහුණාම අපිට ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. අපි කරපු වැඩෙන් ඔයාලා ප්‍රයෝජනෙ ගත්තා කියලා. ඒ සෑම දරුවෙක්ම තමන්ගේ වගකීම තේරුම් අරගෙන වැඩ කරන්න මේ බිඳ වැටෙන්න හේතුවක් නෙමෙයි. හරි. අරබුද කියන්නේ අලුත් ලෝකයක්, අලුත් කතාවක් නිර්මාණය කරලා දෙන තැන. හරි. අපිත් ඇත්තටම මේ වීඩියෝ කරලා YouTube channel හරහා උගන්වන එකට අනුගත වෙලා හිටපු මිනිස්සු නෙමෙයිනේ පුතේ. එහෙනම් දැන් මේක අලුත් කතාවක්, අලුත් සිද්ධියක්. දැන් මේක අපි පටන් අරන් තියෙනවා කිසියම් මට්ටමකින්. ඊළඟට කරන්න තියෙන්නේ මෙතනින් එහාට මේක දියුණු කරගෙන යෑම කියන සංකල්පය කියන එක මම හිතනවා මේ චූටි දරුවන්ට තේරෙනවා ඇති කියලා. මේ තියෙන්නේ පුතේ ලිතියම් සිට ආගන් දක්වා අරේ විචලනලා තියෙන හැටි. බලන්න ලිතියම් වල ඉඳලා නියොන් දක්වා එද්දි ඒ කියන්නේ දෙවෙනි ආවර්තේ අරේ අඩු වෙලා තියෙන්නේ. ඒක ලාක්ෂණිකව ක්‍රමානුකූලව අඩු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ලාක්ෂණිකව අඩු කරගෙන ඇවිත් තියෙන්නේ. කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ නියොන්ට පස්සේ සෝඩියම් හම්බෙන්නේ. සෝඩියම්ගේ අරය ගිහින් තියෙනවා මෙතෙන්ට. ඒක හොඳට මතක තියෙන්න ඕන. ලිතියම්ට වඩා සෝඩියම් උඩින් සිටිය යුතුයි පුතේ. ඒකට හේතුව තමයි ලිතියම් සහ සෝඩියම් කියන්නේ එකම මොකේ අයද? එකම කාණ්ඩය අය. හිමින් ආය කියනවා. ලිතියම්ට වඩා සෝඩියම්ගේ අරය වැඩි විය යුතුමයි. ඒකට හේතුව ලිතියම් සහ සෝඩියම් කියන්නේ එකම කාණ්ඩ මිනිස්සු. ලිතියම්ට වඩා පහළින් තමයි සෝඩියම් ඉන්නේ. ලිතියම්ට තියෙන ශක්ති මට්ටම් දෙකයි. සෝඩියම්ට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ශක්ති මට්ටම් 2ක් තියෙන එකාට වඩා ශක්ති මට්ටම් 3ක් තියෙන එක විශාල විය යුතුයි. ඒ නිසා සෝඩියම් ගේනවා අසාමාන්‍ය ලෙස උස තැනකට. ඊට පස්සේ ආගන් ගාවට එනවා. ආගන් දක්වාදී ආය අඩු වෙලා තියෙනවා. හැබැයි නියොන්ට වඩා ආගන් අඩු විය යුතුයි. නියොන්ට වඩා ආගන් අඩු විය යුතුයි. අසාමාන්‍ය ලෙස උඩ තැනක හිටපු සෝඩියම් වල ඉඳලා ආගන් දක්වා එනවා. ආගන්ට වඩා නියොන් අඩු විය යුතුයි. අරය. ඒකට හේතුව තමයි නියොන් කියන කෙනාට තියෙන ශක්ති මට්ටම් 2යි ආගන් කියන කෙනාට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ඒ නිසා අඩු අරය තියෙනවා නියොන්ට වැඩි අරය තියෙනවා ආගන්ට. ඊළඟ සිද්ධිය මේ ප්‍රස්ථාර අඳිද්දී ඔයාලා අනුරූපය ගලපනවා මිසක් පුතේ හැම එක්කෙනාම ගලප අඳින්න දඟලන්න එපා. ලිතියම්ට ගලපන්න ඕන සෝඩියම්, බෙරිලියම්ට ගලපන්න ඕන මැග්නීසියම්. පැහැදිලිනේ කියන කතාව. එහෙනම් අරේ ක්‍රමානුකූලව විචලනලා තියෙනවා. මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න මම තිරේ තුල නැති පැහැදිලි අවස්ථාවක් තියෙනවා. ඕක බලලා අඳින්න තියෙන්නේ. හොඳට අහගන්න ඊළඟ කාරණේ. මේ ප්‍රස්ථාර වලට කියනවා මේ හැඩයට කියනවා ලාක්ෂණික අක්වක් විචලනයක් කියලා. මෙවැනි හැඩවලට කියන විශේෂ නම තමයි ලාක්ෂණික අක්වක් විචලනයක් කියලා කියන්නේ. ආයි කියනවා ලාක්ෂණික අක්වක් විචලනයක් කියලා මේක හඳුන්වන්නේ. එහෙනම් හොඳට අහගන්න පුතේ මේ ප්‍රස්ථාරය අඳගත්තා. මේක කතාව හරි. අරේ විචලනය වෙන ආකාරය ගැන ඔළුවට ගත්තා සිද්ධිය. හරිද? right. ලියන්න යටින් මෙහෙම විස්තරයක් කරුණු හැටියට ලියන්න පාට වෙනස් කරලා ලියන්න.
මෙම ලාක්ෂණික අක්වක් විචලනයන් මෙම ලාක්ෂණික අක්වක් විචලනයන් ඉතා හොඳින් යෝග්‍ය වනුයේ ඉතා හොඳින් යෝග්‍ය වනුයේ පරමාණු ක්‍රමාංකයේ 1 සිට 20 දක්වා වූ පරමාණු ක්‍රමාංකය 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය සඳහා වේ ඊළඟ තරුව දාලා යන්න. හතරවන ආවර්තයේදී D ගොණුවේ මූලද්‍රව්‍ය මුණ ගැසීමත් සමග D ගොණුවේ මූලද්‍රව්‍ය මුණ ගැසීමත් සමග මෙම ලාක්ෂණික අක්වක් විචලනයන්හි මෙම ලාක්ෂණික අක්වක් විචලනයන්හි විකෘති වීමක් සිදුවේ. මෙම ලාක්ෂණික අක්වක් විචලනයන්හි විකෘති වීමක් සිදුවේ. ඊළඟ දරුව දාලා ලියන්න පුතේ. ප්‍රස්ථාරය ඇඳ දැක්වීමේදී සෑම විටම අනුරූප පරමාණු පිළිබඳව අනුරූප පරමාණු පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. අනුරූප පරමාණු පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. මෙන්න මේ කතාව ගොඩාක් හොඳට අහගන්න පුතේ. හරි. දැන් ආවර්තයක් ඔස්සේ සහ කාණ්ඩයක් ඔස්සේ අරය විචලනය වෙන සිදුවීම අවසන් කරන්නයි යන්නේ. නමුත් මේ කොටස යටතේ ප්‍රශ්න ඇවිත් තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර වලට පහුගිය විභාගවල. ඒ වගේ ප්‍රශ්නවලදී මෙන්න මේ වගේ විචලනයක් දීලා ඔයාලගෙන් ප්‍රශ්න අහපුවාම ළමයි වරද්ද ගන්න තැනක් තමයි මෙතන පටන් ගන්නවා පළවෙනි කාණ්ඩේ කියලා. මෙතන පළවෙනි කාණ්ඩේ නෙමෙයි පුතේ හැමතිස්සෙම. මෙහෙම මෙන්න මේ වගේ තැනකින් පටන් ගත්ත පළියට පළවෙනි කාණ්ඩේ කියලා ගත්තොත් වැරදි. මෙහෙම කොට විදිහට මේක අහන්න පුළුවන් මෙහෙම අඳලා. එතකොට මේක පළවෙනි කාණ්ඩේ කියලා නම් 2 3 කියලා ගණන් ආවොත් වරදින්න තියෙන ඉඩ කඩ වැඩි නෙමේ වරදිනවා. ඒ නිසා අරය පිළිබඳ ප්‍රස්ථාරකදී සෑම විටම ආරම්භයේ ගත යුත්තේ මෙතනින්. මේ අනිවාර්යෙන් මොන වායුවක්ද? උච්ච වායුවක්. මෙහෙම ඇවිල්ලා මෙහෙම වක්‍ර වීමක් තියෙනවා නම් මේ අනිවාර්යෙන් උච්ච වායුවක්. පැහැදිලි කියන කතාව. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ නැම්මක් නැත්නම් මේ විදිහේ වක්‍ර වීමක් තියෙනවා නම් ඒ මොන කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. තේරුණානි කියන කතාව. ඒ නිසා හොඳට මතක තියාගන්න ආවර්ත කිහිපයකට අයිති ප්‍රස්ථාරයක් දීලා තිබ්බොත් එහෙම ඒ ප්‍රස්ථාරය විචලනය වන අවස්ථාවලදී අවම ස්ථානයකින් හෝ උපරිම ස්ථානයකින් ආරම්භ කරලා මූලද්‍රව්‍ය හඳුනා ගැනීම හෝ කාණ්ඩ හඳුනා ගැනීම සිදු කළ යුතුයි. මම ආයෙත් කියනවා. මේ අරය විචලන සිදුවීම් යටතේ ප්‍රශ්න දීලා තියෙනවා මීට කලින් විභාගවලදී. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න යද්දී මේ වගේ කොටස් දීලා තියෙනවා ප්‍රස්ථාරවල. ඒ කියන්නේ සමස්ත ප්‍රස්ථාරයම නෙමේ කෑල්ලක් කපලා වෙන් කරලා.
මේ වගේ ප්‍රස්ථාරවල මෙතන පළවෙනි කාණ්ඩය කියලා පටන් ගත්තොත් වැරදි. අනිවාර්යයෙන්ම මේ ප්‍රස්ථාරයක කාණ්ඩ හඳුනා ගැනීම ආරම්භ කළ යුත්තේ උපරිමයක් හෝ අවමයක් තියෙන තැනකින්. උපරිමයක් තියෙනවා නම් ඒ පළවෙනි කාණ්ඩයේ තැනක්, අවමයක් තියෙනවා නම් ඒ උච්ච වායු කාණ්ඩයේ තැනක්. මැද අතරමැද තැන් වලින් මේ ප්‍රස්ථාරයේ මගින් මූලද්‍රව්‍ය හඳුනා ගැනීම හෝ කාණ්ඩ හඳුනා ගැනීම සිදු නොකළ යුතුයි. එහෙම කරන්න ගියොත් වරදින්න තියෙන ඉඩ කඩ වැඩි නෙමේ වරදිනවා. හරිද? ලියන්න තරුවක් දාලා පුතේ. අරය විචලන ප්‍රස්ථාරයක් ඇසුරෙන් අරය විචලන ප්‍රස්ථාරයක් ඇසුරෙන් අසා ඇති පැනයන් වලට අරය විචලන ප්‍රස්ථාරයක් ඇසුරෙන් අසා ඇති පැනයන් වලට පිළිතුරු ලිවීමේදී කාණ්ඩ හඳුනාගත යුත්තේ කාණ්ඩ හඳුනාගත යුත්තේ කාණ්ඩ හඳුනාගත යුත්තේ ප්‍රස්ථාරයේ උපරිම හෝ අවම ලක්ෂයක පවතින ප්‍රස්ථාරයේ උපරිම හෝ අවම ලක්ෂයක පවතින හැරවුම් ලක්ෂයක් ඇසුරෙන් වේ. හැරවුම් ලක්ෂයක් ඇසුරින් වේ. හැරවුම් ලක්ෂයක් ඇසුරින් වේ. එසේ නොවුනොත් ප්‍රස්ථාරයේ ඇසුරෙන් තීරණය කරනු ලබන ප්‍රස්ථාරයේ ඇසුරෙන් තීරණය කරනු ලබන කාණ්ඩ සහ ප්‍රස්ථාරයේ ඇසුරෙන් තීරණය කරනු ලබන කාණ්ඩ සහ මූලද්‍රව්‍යයන් දෝෂ සහිත වේ. දෝෂ සහිත වේ. හරි. එහෙනම් පුතේ අරය පිළිබඳ කතාවේදී අරය විචලනය වෙන විදිය ගැන කියා දෙන්න තිබ්බ සඵල න්‍යෂ්ටික ආරෝපණේ නිවාරක ආචරණේ ඔය කියන සියලු සිදුවීම් සාකච්ඡා කරලා ඉවරයි. කෙටියෙන් ගත්තොත් සඵල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ න්‍යෂ්ටි දිශාවට ඉතුරු වන සම්ප්‍රයුක්ත බලය. නිවාරක ආචරණය කියන්නේ බොහොම කැත වැඩක්. අර එළියෙම ඉන්න මනුස්සයට ගහලා පන්නන්න උත්සාහ කරන එක. ඒකේ සිද්ධි දෙකක් තිබ්බනේ. ඉලෙක්ට්‍රෝන සත්‍ය ශක්ති මට්ටම් සංඛ්‍යාව ගැන මම ලොකුවට කියා දෙන්න දෙයක් නැහැ. ඔයාලා ඒවා හොඳට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ හොඳ බුද්ධියක් තියෙන දරුවෝ. එහෙනම් ওই කතාවතනින් ඉවර වෙද්දී අපි යනවා ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි පුතේ අයනවල අරය විචලනය කියන සාධකය. අයනවල අරය විචලනය. ලියන්න මාතෘකාව අයනවල අරය විචලනය.